වදාළ මුතිපාද අපගේ කරුණෝය පදුම ස්වාමීන් වහන්සේ වෙනම කරලා තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී උන්වහන්සේව අපි තාමත්ම ගෞරවයෙන් යුතුව පාදනමද උන්වහන්සේ පිළිගමු. සාදු කියලා කවුරුත් එක්ක සාදු සාදු සාදු. එසේම මේ පොලේ සෑම සිංහනාම පොලේ සමුද්‍රනාති හිතවත් හැමදෙනාම මේ අවස්ථාවේ තාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නේ. මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ ඒ අනුර විද්‍යානන්ද සිල්වා මහත්මයාණන් ආදරණීය ස්වාමීන් වහන්සේලාන් වෙනුවෙන් ඒ වගේම ආදරණීය පියාණන් සමුදයා ඥාතිවරයා වෙනුවෙන් කළ හැකි ඒ උතුම් ශිෂ්‍ය ධර්මයෙන් දිනක් ශ්‍රවණය කළා. එතුමාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අප මේ අවස්ථාවේදී දෙහත්වත්යන් සීලා උන්වහන්සේට ආරාධනා කරන වේදුවා. අපි නැවතත් අපි සාදුකාරකයන් උන්වහන්සේට මේ උතුම් ධර්ම දේශනාව සිදු දෙන්න හැටියට අපි නැවතත් සාදු කියලා උන්වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. Boleh. Mana recording करना है फोन में रिकॉर्ड कर दिया mana रिकॉर्ड कर दो itu मैं फोन में क्या करना है साधु कार्य नवत वरक साधु कार्य नवत वरक साधु कार्य दिला नमस्कारे කියන සම්පූර්ණ සමානමය සඳහා साधु द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं
शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मध्यपमा दट्ठाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्य सुनन्तु सभ्य धम्मसेवन कालो अयं बदंथा धम्मसेवन कालो अयं बदंथा धम्मसेवन कालो अयं नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से बुद्धस्य लोकधम्मे चित्तं यस्य न कांपति अशोकं विरजं हेमं कीर्तं मंगलमुच्यमन्ति सद्धर्मदायी वासनावंत सत्पुरुष अद मे दिवसे सिद्ध කරන්ට සූදානම් වෙන්නේ මීට මාසාත්‍රයකට පෙර ජන්මාන්තරගත වෙච්ච යක් දෙහිගේ නේද
අනුර සියානන්ද සිංවත් පාසක මහත්මයා සිහිපත් කරලා ඒ මියගිය පාසක මහත්මයාට පින් අනුමෝදන් කරන්ටයි මේ මහා ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඒ වගේම කමු කඩුපිටියගේ ලීලානන්ද උපාසක මහත්මයාට පින් අනුමෝදන් කරන්ට, ඒ වගේම උපාලි නේද? උපාලි සිංවත් මැටිල්ඩා පාසිකාව පින් අනුමෝදන් කරන්ට, ඒ වගේම කඩුපිටියේ අප්සරා කුමාරී සිංවත් මෑණියන්ට පින් අනුමෝදන් කරන්න තමයි මේ පින්කම සිදු කරන්නේ. හොඳ යහපත් චේතනාහම් වික්ඛවේ කම්මං වදා. චේතනාව තමයි මුල් වෙන්නේ කුසල් කරන්නත් අකුසල් කරන්නත්. සිතනේ දැන් මේ පින්වත් මේ නිවසේ ඔබ හැමදෙනාමත් වගේම ඥාතීනුත් අසල්වැසියනුත් මේ සිළු දිනාගේම සහභාගීත්වයෙන් මේ මහා පින්කම සිදු කරා. මම යෝජනාවක් ගේන්න කැමතියි ඉස්සෙල්ලා. දෙට බණහන් බණ ඇහුවත් වැඩක් නැහැ. ඒ අහන බණ හොඳට හිතේ ධාරණය කරගන්න. ඒ විතරක්ම මත. එමනේ ඒක ධාරණය කරගෙන තමන්ගේ ජීවිතේ සිතින් කයෙන් වචනෙන් වෙන අකුසල් මූලයන් ප්‍රහාණය කරන්න උත්සාහ ගැනීමක් කරනවා. කුසල් ශක්ති වර්ධනය කරන්න උත්සාහයක් ගන්නවා. එහෙම අධිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙම නේද? එතකොටනේ තමන් වපුරුපු බීජේ හොඳ සරු අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් හොඳ අස්වැන්නක් නෙලා ගන්නයි සූදානම් වෙන්නේ මේ පින්වත් පිරිස. මේ අස්වැන්න ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. සොරුන්ට ගන්න බෑ. රජුන්ට රාජසන්තක කරන්න බෑ. මේ අස්වැන්න තමයි තමා පසුපස එන සෙවණැල්ලෙමින් කල්යාණ මිත්‍රයා හැටියට තමන් සමග සිටින්නේ. තමන් අත්ත නොහැර යන කල්යාණ මිත්‍රයා. අනේම නේද කවුරුත් ආවේ මේ සංසාරේ එක්තරා නැවතුම් කොලක් නේද? తాවකාලික අම්බලමක් නේද ඔය ලබලා තියෙන්නේ? මොකක්ද අම්බලම? නේද? ඔය අම්බලම නඩත්තු කරන්න ඕන.
තාවකාලිකව තමන්ගේ මේ නවාතැන් පොලේ තමන් ඉන්නේ. තමන් ආගන්තුකයි නේද? ආගන්තුක නැද්ද? එහෙම හිතුවද? එහෙම ටිකක් තමන් පිළිබඳව තමන් ස්වයං විමර්ශනයක යෙදුණද? තමන් පිළිබඳව ගන්නේ තමන් පමණයි නේද? වෙන කවුරුත් ගන්නවද? වෙන කවුරුත් ගන්නෙ නෑ. තමාගේ විමුක්තිය තනියමයි සාක්ෂාත් කරගන්න. කවුරු එකතු වෙලා කුසල් දහම් කළාට සම්මුතිය තුළ තම තමන්ගේ දේවල් තම තමන්ම විසින් තමයි වපුරගෙන ඒ අභ්‍යන්තරේ ඒ උතුම් සැපය නෙලා ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාද වෙන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ. ප්‍රමාද වුණොත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඇවෙදින මලමිනියක් හා සමානයි. දැන් මම කොයි වගේ තැනකද ඉන්නේ? දැන් මේ භික්ෂුව පිළිබඳව දන්නේ මේ භික්ෂුව පමණයි. තම තමන් පිළිබඳව දන්නේ තම තමන් පමණයි. තම තමන්ගේ ඒ කරපු කුසල් අකුසල් වලට අනුව තමයි පෙර සංසාරේ සෝකයි ක්‍රියාත්මක වෙන්නේ. සංසාරේ ගినాපු ශක්ති ගුණුවක්. ඒ ශක්ති ගුණුව තමයි හැම මොහොතකදීම ඉස්සරහට පල්ලු වෙන්නේ. පුරුද්ද. දැන් මොන පැත්තෙන්ද මම මොන දේවල් වලට පුරුදු වෙලා තියෙනවද? ඒ සියලු දේවල් දැක්කේ කවුද? සමාදන් වෙච්ච ශික්ෂාපද පහ. මම කොපමණ දුරට අනුගමනය කරනවා? තමන් පමණයිද? තමන්ට තමයි ප්‍රතිඥාව දෙන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. අදත්තා දාණයෙන් වැළකී සිටිනවා. කාම මිච්ඡාචාරයෙන් වැළකී සිටිනවා. තමන් තමයි අදිෂ්ඨාන කරන්නේ. ඒ කයින් කරන කුසල. ඒක කොච්චර දුරට වචනයට සීමා නොකර වචනේ පරිසමාර්ථයෙන් මම මේක හෘද සාක්ෂියට එකඟ. මේ හිතට බොරු කරන්න බෑ. හිත තමයි හැමතිස්සෙම උළු හරකෙක් වගේ එක ආකාරයේ එක පැතිකඩ වලට යොමු වෙන්නේ. පෙර සංසාරේ කරපු ඒ කුසල කල්ම වලට අනුව. අනේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්කාය දිට්ඨි කියලා. ඔය සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඕනේ. විචිකිච්ඡාව මොන පැත්තෙන්ද විචිකිච්ඡාව? සක්කාය දිට්ඨිය කියලා එකක් පැහැදිලි කරලා දෙන්න ඕන නේද? එහෙම නේද? එතකොට මේ ඒකේ වටිනාකමක් දැනෙන්නේ. සක්කාය කියලා කියන්නේ
පෙර සංසාරේ මේ භික්ෂුව ඇතුළු ඔබ හැම දෙනාමත් අර කුසල් අකුසල් කරා මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වෙනවා. නිට්ටයයි සුඛයි ආත්මයි. ඒ මසස එතන තියෙනවා. ඒ මසස කියන එක තමයි හැමතිස්සෙම ඉස්සරහට තල්ලු වෙන්නේ. අන්න ඒකට බුදුහාමුදුරුවෝ මාවත ගට පෙන්නලා දීලා තියෙනවා. මොකද්ද මාවත? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න. ලෝකෙන් ඈතර වෙන්න. තමන් ඒ තැන ඉන්නවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ කොහොමද? යහපත් දැක්ම, යහපත් සිහිය. ඒක ධර්මානුකූල යහපතක් වෙන්න ඕන. මෙලවත් පරලොවත් ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න යහපත් දෙයක් වෙන්න ඕන. ඒක Tamanට වගේම අන් අයට හිතසුව පිණිස වෙන්න ඕන. ඒ සියලු දේවල් තමන් විසින්ම තමයි තමන්ගේ බුද්ධිය ආධාර කරගෙන බොහොම නිර්වොල්ව බොහොම සංයමයකට යුතුව සියලු දෙනාගේම යහපත තමන් දකින්න උත්සාහ ගනිමින් පරාර්ථකාමී හිතක් ඇති කරගෙන තමන්ගේ ජීවන රටාව ගෙනියන්න උත්සාහ ගැනීමක් කරනවා. අනේ තමයි සත්පුරුෂයාගේ ලක්ෂණය. ඒ තමයි ප්‍රඥාවන්තය. ඒ ප්‍රඥාවන්තයාගේ ස්වභාවය තමයි තමා තුළින් තමන්ව දකින්නේ. අන්නේක තමයි බුදුහාමුදුරු දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ කියලා කියන්නේ මොකක්වත් නොමෙයි. මේ ලැබිලා තියෙන පංච ඉන්ද්‍රිය. මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන තමන්ගේ හිත රත් කරගන්න නැතුව තමන්ගේ මානසික ඒකාග්‍රතාවය ඇති කරගෙන සිතත් කයත් වචනයත් මේ තුන්දරම පාලනය කරගෙන ධර්මයේ තම ජීවිතය ගොඩනගා ගන්න. අපහසු නෑ පිටු. මේක හරීම ප්‍රවහස්වරයි. මේ පිළිවෙත තමන්ගේ ජීවිතේ තමන් පරිශීලනය කරන්න ආධාර කරගන්න. බුදුහාමුදුරු තමයි මේ ලෝකේ ඉන්න ජීවක වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයාගේ ඔසුව තමයි මේ අපට පානය කරන්න තියෙන්නේ. ධර්ම ඔසුව. මේක අපි හරියාකාරව අපේ බුද්ධිය තුළින් වටහා ගන්න උත්සාහ ගන්නවා නම් අන්න දුහාමුදුරු දේශනා ධම්මෝ හවේ රක්කති ධර්මචාරී. අන්න එහෙම කෙනා අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙන්නේ. දැන් මම මාතෘකාවට ගත්තේ ඒ ගාථා පාඨය. එහෙම නේද? මේ ගාථා පාඨය මේ අත්ව හොඳට
සජ්ජායනා කරලා ඇත. මොන සූත්‍රයේද මේ? මහා මණ්ඩල සූත්‍රය. එහෙනම් දැන් ඒ උතුම් සැපය අභ්‍යන්තරයෙන් මතු කරගන්න නම් තමන් විසින්මයි මේ ඵලය නෙලා ගන්න ඕන. තමාගේ ගැලවීම තමන් ළඟයි තියෙන්නේ. ගැලවෙන මාවත බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කළා. තමන් විසින් ඒක සුද්ධ කරගෙන යන්න ඕන. දැන් තමන්ගේ අසුද්ධතෙන් කොච්චර තියෙනවද කියලා තමන් ටිකක් තමන්ගේ පැත්තට ඇඟිලි හරවල බලන්න. මම මොන පැත්තෙන්ද දුර්වල? එහෙම නේද? මේ භික්ෂුවත් එක්කයි සඳහන් කරන්නේ. මේ භික්ෂුවක් ඒ පිළිවෙත අනුගමනය කරමින් තමයි ඔයත්තන්ට මේ දේශනාව සිදු කරන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය වගේම සම්මා සංකප්පය තුළ සිට පිහිටුවා ගන්න. ක්‍රමානුකූලව Tamanට මාර්ගය හැදෙනවා. දැන් කයින් කරන අකුසල් වලින් දැන් Taman මිදෙනවා. ප්‍රාණඝාතේ, අදත්තාදානේ, කාම මිත්‍යාචාරේ, ඒකෙන් Taman වැළකීලා සිටින්න උත්සාහ ගන්න. කොහොමද කෙලෙස් තවන වීවිය කුමන ආකාරයෙන්ද සතර ඉවියව් වෙදින. සමහර වෙලාවට මේ ඇත්තන්ට අනේ අපි කොහොමද උච්චරෝයි කියන විදිහට ওই දේ කරන්නේ? අපිට කොච්චර වැඩ තියෙනවද? ඔය වැඩ වලට ඔළුව බේසනකොට එක එක දේවල් හරහා අපට උක කරගන්න බැහැ. එහෙම හිතන්නේ. මිනිස්යන්ට වඩා පහළ මට්ටමේ ඉන්න තිරිසන්පත්. දැන් අද තිරිසන්ගත සත්තු මිනිස්යන්ට වඩා හොඳ විදිහට ඒ තිරිසන් කතාගේ ඒ කරන හැම කටයුත්තක් කවුරු හරි කෙනෙක් එයාට පුරුදු කරනවා. එයාගේ ඒ ජීවන රටාව ගෙනියන්න කියන දේවල් කරන්න කොහොම ලක්ෂණයක් කරනවද? අවනතයි. එතකොට තිරිසන්ගත සත්තු දැන් අපි සිංහයෝ ඔය කොටි ව්‍යාග්‍රයෝ ඔය සියලු දරුණු සත්තු හරිම ඉහළයි. මොකද ඒ හීලකම ඇති කරගන්න අවශ්‍ය කරන පසුබිම ඒ සතා බලා ගන්න කෙනාගෙන් අවශ්‍ය වටපිටාව හැදුනා. ඒතකොට ඒ සතා හානියක් කිසි කෙනෙකුට නොවන විදිහට එයාගේ ජීවිතේ ගොඩනගා ගනිමින් කාම පුතාගේ තමන්ව බලා ගන්න ඒ කෙනාගේ හිත දිනාගෙන මොන ලස්සනද කියන්නේ. එහෙම නේද? දැන් අපි අලින්ගෙන් වැඩ ගන්නෙ අලි කොච්චර වුණත් කියන දේ එයා බොහොම ලස්සනට එක කරනවා නේද? එහෙනම් තමන්ගේ උනන්දුව උත්සාහය තමන්ගේ
ඒ පිළිබඳව විශේෂ අවධානය තමන් විසින්ම තමයි ගුණනගා ගන්න යොමු වෙන්න ඕන. දැන් හැමදාම කරන දෙයක් නේද ඔය ශරීර කූඩුවට නඩත්තුව. එහෙම නේද? ඔක එක දවසක්වත් නොකර ඉන්න පුළුවන්ද? ඉතින් ඔය නඩත්තුව කරන හැම දෙයක්ම Tamanට බැයිද? ධර්මයත් එක්ක බාහලා බලන්න. ඒ ශරීර කූඩුව Tamanට පුළුවන් ආහාර ටික දෙනකොට ඔකට එහෙම නේද? ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි, කයට අවශ්‍යයි. නමුත් ඒ ඇහැට ප්‍රිය දේ ඒකේ ආකාරෙම තියනවද? ඒ ප්‍රිය දේ බුදුහාමුදුරු දේශනා කරනවා යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. දැන් යමක් හටගනීද ඒ හටගත් තැනම ෂේ වෙනවා. ඒක තමන්ගේම ශරීර කූඩුව තුළින් තමන්ට දකින්න පුළුවන්. තමන් මේ පිළිබඳව ස්වයං විමර්ශනයක තමන් යෙදෙන්න ඕන. තමන්ගේ ජීවිතේ තමන් හානියක් වෙනකොට තමන් කැමතිද? කැමතිද? එහෙනම් අන් අයත් කැමති නෑ. අඩුම ගානේ කිසිම සත්වෙක් ඇහැට පෙනෙන ඉනිකුන්න පවා එයාගේ ආත්මයට ආදරේ. එහෙනම් තමන් මේක කල්පනා කරන්න ඕන. ඒක කල්පනා කරලා අර සමාදන් වෙච්ච ශික්ෂාපද ආරක්ෂා කරන අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. එහෙම ඇති කරගෙන ඒ කයෙන් කරන අකුසල් ඊළඟට වචනයෙන් කරන අකුසල් මුසාවාද, පරුසා වාචා, සම්ප්‍රප්පලාප, පිසුනා වාචා. දැන් අපේ ජීවිතේ අපි මොන විදිහට අනවශ්‍ය ලෙස අපි කාලෙ මිඩංගු කරනවද කියලා Taman නේද දන්නේ? Taman තමයි දන්නේ හැම දෙයක්. එහෙනම් ඒක Taman විසින්ම තමයි Tamanගේ ඒ සියලු දේවල් ඒ වචනයෙන් කරන මුසාවාදාව එක බොරුවක් අපි කිව්වොත් ඒ බොරුව ඇත්ත කරන්න තව බොරු කීයක් කියන්න වෙනවද? Taman හිතලා බලන්න. ඊළඟට ඒ බොරු කරන කෙනාට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. තමන්ගේ හිත දූෂණය කරගෙනයි තවත් කෙනෙකුට බොරුවක් උනත් කියන්නේ. හිතට බොරු කරන්න බෑනේ. හිතට බොරු කරගෙන. හිතට බොරු කරගෙන කියන්නේ දූෂණය කරගෙන. ඊළඟට රොස්පරොස් වචන මේව කොච්චර දුරට මම වැලකිලා ඉන්නද මේ වගේ මට තරහ යනවද මම මොන විදිහටද මගේ මේ වචනයෙන් කරන අකුසල් වලින් බැහැර වෙන්න උත්සාහ ගන්න. ඒක සියලු දේවල් දන්නේ තමන්ම. ඊළඟට සම්ප්‍රප්පලාප අපි අනවශ්‍ය විදිහට කොච්චර එක එක්කෙනාගේ ඕපදු ඒ සම්ප්‍රප්පලාප කියන්නේ ඒක නේද? එක එක්කෙනාගේ ගතු එක එක්කෙනාගේ දේවල් හොයන එක නෙමෙයි සත්පුරුෂයාගේ ලක්ෂණය.
තමන් පිළිබඳව තමන්ගේ අසුද්ධතෙන් බලන එකයි. එක එක්කෙනාගේ ගති ලක්ෂණ අපට අදාළ නැහැ. ඒ කෙනාගෙන ආපු සංසාරේ ගති ලක්ෂණ තමයි ඒ කෙනාගේ සෝකයින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒවා තමන් විසින් තමයි හරියාකාරවම විමර්ශනය කරලා ඒ කාලය තමන්ගේ ජීවිතයේ මේ ධර්මයත් එක්ක ගොඩනගා ගන්න උත්සාහ ගැනීමක් සිදු කරගන්න. ඊළඟට පිසුනා වාචා හිස් වචන වැදගම්මකට නැති වචන කොච්චර කතා කරනවද? මම මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ කාලේ නැහැ කියලා කියනවනේ. ඔය අනවශ්‍ය දේවල් වලට කාලෙ මිඩංගු කරන එක මේ තමන්ගේ ජීවිතේ සංසාරෙ ඉච්චරට බයයි පින්වතුනි. තමන්ගේ ජීවිතේ ධර්මයට අනුව ගොඩනගා ගන්න ඒ කාලේ තමන් මිඩංගු කරගත්තා කොච්චර වටිනවද? ඒක ගැන හිතන්න ඕන. දැන් අපි කොච්චර කොයි විදිහටද අපේ දවසේ ජීවන රටාව ගෙනියන්නේ කියලා සියලු දේවල් දන්නේ කවුද? තමන් නේද දන්නේ? එහෙනම් ඒ සියලු දේවල් තමන් විසින් හොඳට අධික්ෂණය කරලා ඒක තමන්ට යහපතක්. ඒක තමන්ට විතරක් නෙමෙයි අන්නට යහපතක්. පොදුවේ හැම දිනාටම යහපතක්. නිවන් මඟ පසක් කරගන්න මාවත සුද්ධ කරන යහපත් ක්‍රියාවක් කියන අදිෂ්ඨානය ඇති කරගෙන තමන්ගේ ජීවිතේ ඒ ධර්මයත් එක්ක ගොඩනගා ගන්න තමන්ට පුළුවන්කම තියෙනවා. අන්න එතකොට අර සම්මා දිට්ඨිය තුල තමන් ඉන්නවා නම් තමන්ට සිහියෙන් යුතුව තමන්ගේ ජීවිතයේ සතර ඉරියව්වෙම පවත්වනවා නම් එහෙම වෙනවද? සිහිය තමයි හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ. අසීයෙන් වැඩ කරනකොට තමන් මොනවද කියන්නේ මොනවද කරන්නේ තමන් කොයි විදිහටද තමන්ගේ ජීවන රටාව ගෙනියන්නේ කිසිම පිළිවෙලක් අපිළිවෙලක් හිතුණු දේ කරන ඒ වගේම තමන්ට නොගැලපෙන දේවල් තමන් කැමති දේ තමන්ට නොලැබෙනකොට ඒක තමන්ගේ හිතේ ව්‍යාපාදය ඇති කරගන්න. කැමති දේ තමන් සතු කරගන්න ලැබෙනකොට ඒකට උපාදාන වෙනවා. උපාදානයේ ව්‍යාපාදය. මේ දෙකට තමයි කවුරු පුරුදු වෙලා තියෙන්නේ. මොකක් නිසාද? මමත්වය නිසා. නිත්‍ය සුඛ ආත්ම කියන මමායන නිසා. මම කියලා කෙනෙක් ඉන්නවද? මගේ කියලා දෙයක් තියෙනවද? දැන් මම මුලින්ම සඳහන් කළේ ඒකයි පින්වතුනි. තමන්ගේම මේ ශරීර කූඩුව තමන්ට කමතහනක් කරගන්න පුළුවන් කියලා. ඔය ආහාර ටික දෙනකොට ඒ වගේම ඇඳුම් ආයිත්තම් අඳනකොට ඒ වගේම එක එක සංඥාවල් එනවා. එන්නේ නැද්ද සංඥාවක්? අර සංඥාවක් ආවා ඒක ඒ සංඥාව අපි කියනවා බඩගිනි කියලා කියන්නේ. ඒතර ඒක දෙනවා මෙතෙන්ට. දුන්නට පස්සේ ආයි පැය දෙක තුනක් හතරක් යනකොට ආයි සංඥාවක් එනවා. එතකොට ඒ සංඥාවට අනුව කටයුතු වෙන්න ඕන. එතකොට මේක තමන්ට කියලා දෙයක් තියෙනවද? ටිකක් හිතලා බලන්න තමන්ගේ කියලා දෙයක් නෑ. ඒක තමයි බුදුහාමුදුරේ දේශනා කළේ රූපේ අනිත්‍යයි. රුප්පති රූපා. දැන් තමන්ගේ ශරීර කූඩුවට ඔය දැන් ඉන්නකොට ඉරියව් මාරු කරන්නේ මොකද? වේදනාවක් ආවයි සංඥාවක්. ඒ සංඥාව එනකොට මොකද කරන්නේ? ඒකේ ඒ වේදනාවෙන් නිදහස් වෙන්න සැපයක් ලබන්න
වෙනස් වෙනවා. එහෙම නේද? ඒ හැම දෙයක්ම කරන්න ඕන සිහියෙන්. ඊළඟට දැන් මේ සංඥාව කියලා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේ රූපය පිරිපිරි බිඳි බිඳි යන එක. වේදනාව දීපුලකට සමාන කරනවා. සංඥාව නිරුගුවකට සමාන කරනවා. සංඛාර හරයක් නැති කෙසෙල් කඩකට සමාන කරනවා. විඥානේ මායාකාරයකට සමාන කරනවා. එහෙනම් මේ විඥානේ මායාකාරය තමයි අපිව එයාගේ තොණ්ඩුවට හසු කරගන්න මාන බලන්නේ. තමන් අතේ තමයි තියෙන්නේ. තමන්ගේ ගැලවීම. බුදුහාමුදුරු දේශනා කරේ නෑ මා කාගේවත් ගැලවුම්කාරයෙක් කියලා. ගැලවෙන මාවත මම පෙන්නලා දෙනවා. නුඹලටත් බුද්ධියක් තියෙනවා. මේ මාවත සුද්ධ කරගෙන ගියොත් තමයි නුඹලගේ ඒ උතුම් විමුක්ති සෝය සාක්ෂාත් කරගන්න පුළුවන්. හොඳට පැහැදිලි කරලා පෙන්නලා දෙන්න. එහෙම හිතක් ඇති කරගෙන කටයුතු කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ හැම දෙයකම ස්වභාවය තමන්ට දකින්න පුළුවන්. අන්න එහෙම හිතක් ඇති කරගන්න කෙනා තමයි කිසිම දෙයක් ඉදිරියේදී හිතේ කම්පනයක් ඇති කරගන්නේ. හිතේ පසුබෑමක් ඇති කරගන්නේ. හෘද සාක්ෂිත එකඟව වැඩ කරනවා. ඒ වගේම අර සිතට එන සිතුවිලි, ලෝභ සිතුවිල්ල, දේශ සිතුවිල්ල එතනම දකිනවා. මොකක් නිසාද? මෝහය නිසා. මේ මුලාවට තමයි මේ භික්ෂුවක් ගොදුරුනේ. ඒකයි මේ භික්ෂුවක් මේ සංසාරේ. ඔබ හැමදෙනාමත් මේ සංසාරේ. බුදුහාමුදුරු දේශනා කරේ කොහොමද? නුමුලාව කටයුතු කරන්නේ. නුමුලාව කටයුතු කරන මාවත තමන් විසින්ම තමයි සුද්ධ කරගෙන යන්නේ. මම කොයි පැත්තෙන්ද මුලා වෙලා තියෙන්නේ කියලා දන්නේ කවුද? තමන් පමණයි. අන්න ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. මේ ලෝකේ මේ බඹයක් පමණ ලෝකේ මම කොයි විදිහටද මගේ බුද්ධිය මෙහෙवला මම අසුද්ධ තැන් අඳුනගෙන ඒවා ප්‍රහාණය කරලා සුද්ධ භාවයටපත් වෙලා ධම්ම ප්‍රතිපatti තුල පිළිවෙත් පුරලා මේ ජීවිතේ ගොඩනගා ගන්න කියලා තමන් විසින්ම තමයි මේක සුද්ධ කරලා මේක වර්ධනය කරගෙන කටයුතු කරන්නේ. අන්න එහෙම කෙනා බුදුහාමුදුරු දේශනා කරනවා. සිත සලවගල් පුත්තස්ස ලෝක ධම්මේහි. දැන් මේ අනුර සියානන්ද පින්වත් උපාසක මහත්මයා නැති වෙච්ච වෙලාවේ මේ ඇත්තන්ට ලොකු සංවේගයක් ඇති වුණා නේ. ඒ වුණාට මේ ජීවිතේ සදාකාලිකද? බුදුහාමුදුරු දේශනා කරනවා මව් කුසේ කලලයක් හැටියට බිහි වෙච්ච දවසේ ඉඳලා අපි මැරෙනවා කියන්නේ. මේකට කියනවා උපත සමග මරණය. තමන්ගේ බුද්ධිය මුහුකුරා යන්න බහා තෝරන්න ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්නකොට තමන්ට ඒ ප්‍රඥාවන්තව සීලවන්තව ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න සත්පුරුෂයාගේ ලක්ෂණය තමයි තමන්ගේ
සියලු දේවල් තමන් විසින්ම ස්වයං විරෝධායනක තමන්ව යෙදිලා තමන්ගේ ඒ අඩුපාඩුකම් හදාගෙන නිවරදිව කටයුතු කරන්න උත්සාහ ගන්නවා. ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය. දැන් මම ඒ වගේ තැනකද ඉන්නේ කියලා තම තමන් විසින් තම තමන්ගේ බුද්ධිය මෙහෙवला ටිකක් විමර්ශනය කරලා බලන්න. කවුරුත් සම්මුතියට අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියෝ අසල්වැසියෝ මේ කවුරුත් අපි අඳුන ගන්න දාපු ප්‍රඥප්තියක්. බුදුහාමුදුරේ දේශනා කරන්නේ රූපං ජීරති මච්ඡාන නාමවත්තන්න ජීරති. දැන් මේ රූපේට නාමයක් දාලා තියෙනවා. නමක් දාලා තියෙනවා නේද? දැන් මේ ඔබ හැමදෙනාගේම නමක් දාලා තියෙන අඳුන ගන්න. අපි පරිභෝජනය කරන ඇල්පිනිස් තිනලා සීළු දේවල් නමක් දාලා තියෙනවා. මොකටද? වෙන් වශයෙන් අඳුර ගන්න. බුදුහාමුදුරු දේශනා කරන නාම ගොත්තන්න ජීවිතي. නාමේ දිරන්නේ. ඒ මොකද? අහවල් හැඩයක් කියලා කියන්න බෑ මේක. දැන් මේ රූපෙට නම් තියෙන හැඩයක්. එහෙම නේද? මේකට දාන මේ අඳුන ගන්න දාන නමට ඒක හැඩයක් තියෙනවද? නෑ. එහෙනම් මෙන්න මේක තමයි දකින්න ඕනේ. මෙතෙක් කල මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම මෙන්න මේක වරද්දගෙන තමයි මේ සංසාරේ සැරිසරමින් ආවේ. මේ අවිද්‍යාව කියන ඕගිට අහු වෙලා. ඒ නිසා මේක තමන් විසින් දුරට තමන්ගේ ජීවිතේට බද්ධ කරගන්න ඕන. තමන්ගේ ජීවිතේ තමන් ගොඩනගාගෙන යන්න ඕන සම්මත ලෝකේ ධර්මයන්ත් එක්ක අන්නේකට කියනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මැද මාවත කාමසුකල්ලිකාන යෝගයට කියන එකට අහු වෙන්නේ. අත්ත කියලා මතාන යෝගයට කියන එකටත් අහු වෙන්නේ. මජ්ක්‍ධිමා ප්‍රතිපදා මැද මාවතේ තමන් හොඳට පිළිවෙත් පුරමින් තමන් ගමන් කරනවා. තමන්ගේ සියලු දේවල් බොහෝම හොඳට වරදින්න පුළුවන්. වැරදුනක දකින්නවා තමයි. මට වැරදුනා. වැරදුනාට මම පස්සට යන්නේ. මම ඉදිරියට යන ඉන්වස් කීලයක් වගේ. මම මෙවරදිව කටයුතු කරනවා මගේ සියලු යහපත් පැත්ත වර්ධනය කරගෙන සියලු දෙනා සමගම මගින් දෙන්න තියෙන සේවා දැන් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නකොට සම්මුතිය තුල ඉන්නකොට එක එක්කෙනාත් එක්ක තමයි සම්බන්ධකම් පවත්වන්න ඕන. තනියම ජීවිතේ අපිට ගොඩනගා ගන්න බෑ පින්වතුනි. කාගේ ඒ අවශ්‍යතාවයන් තමන්ගේ ඉෂ්ට කරගන්න සහයෝගය ඒ තමන්ට ලැබෙනවා. ඒ තමයි ස්වභාවය මේ සම්මත ලෝකේ. මේ කිසිම දෙයක් තනියම නිර්මාණය කරන්න බැක් කෙනෙකුට. කාගේ දායකත්වයෙන් තමයි මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම පරිශීලනය කරන මේ ඇල්පෙනෙත් ඉඳලා සියලුම දේවල් නිර්මාණය වෙන්නේ. එහෙම නෙමෙයි. මේක තමයි මේ තමන්ගේ බුද්ධිය තුලින් වටහා ගන්න. එහෙනම් තමන් ගෙනාපු සංසාරයේ ගති ලක්ෂණ තමයි තමන්ගේ ස්වකයින් ක්‍රියාත්මක වෙන්නේ. අර සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය කරන්න උත්සාහ ගැනීමක් කරනවා. ඒ සක්කාය කියලා කියන්නේ සංසාර කරපු කුසල් හෝ අකුසල් එකට කියන සක්කාය කියලා. දිට්ඨි කියන්නේ ඒක සංසාරගෙන ආපු ගති ලක්ෂණයට සාපේක්ෂව ස්වකයින් ක්‍රියා කරන දිට්ඨි.
පැහැදිලිද මේ කියන එක? ඒක සක්කාය දිට්ඨිය බුදුහාමුදුරු දේශනා කරේ කොහොමද? ප්‍රහාණය කරන්න. එහෙනම් අනිත්‍යතාවය දකින්න ඕන. අර නිත්‍ය සුඛ ආත්ම කියන මමත්වයෙන් බැහැර වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකින්න ඕන. මේ ලෝක ස්වභාවය. එහෙනම් මේ හැම දෙයක්ම දැන් මම ඔයයන්ට සඳහන් කළා උපත සමග මරණය. ඊළඟට දැන් මේ පංච ඉන්ද්‍රියන් හරහා මේ භික්ෂුවක් මෙතෙක් කල මේ සංසාරෙ පිටින් මැරෙමින් එන ගමනේදී මරුණා. පංච ඉන්ද්‍රියන් හරහා. එතකොට මේකට බුදුහාමුදුරු දේශනා කරනවා සම්මුති මරණය. මේ සම්මුති මරණයට පත්ුනේ මොකක් නිසාද? නැති දෙයක් තියෙනවා හැටියට අල්ල ගන්නවා අපි. මෙතෙක් කල් කරේ එකයි. දැන් තමන් විසින් කල්පනා කරන්න ඕන. එහෙනම් ඒ දේ තමන්ට වැටහුණා නම් අන්න බුදුහාමුදුරු දේශනා කරනවා රූපය තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි. දැන් ওই වේදනාව කියන එක අපි දැන් සඳහන් කරන සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා එහෙම සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සාමිත සුඛ වේදනා, සාමිත දුක් වේදනා, සාමිත අදුක්කම සුඛ වේදනා, ඊළඟට නිරාමිත වේදනා, නිරාමිත සුඛ වේදනා, නිරාමිත අදුක්කම සුඛ වේදනා. මේ සියලු දේවල් අඳුනගන්න දාපු ප්‍රඥාක්තිය. මේ සියලු දේවල් තමන් විසින්ම තමයි මේවා අඳුනගෙන තමන්ගේ මනස සලව ගන්නට මේ සියලු දේවල් ආධාර කර තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි. හිතට සැපයක් දැනෙන ආකාරයේ මේ පංචේන්ද්‍රියෙන් හරහා දැනුණා නම් ඒ සැප කෙලවර දුක හොඳයි නැද්ද? අන්න ඒකනේ ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ. සැප කෙලවර දුක. අප්‍රිය සංපයෝගෝ දුක්ඛෝ. අප්‍රිය අමනාප දෙයක් ඇති වෙනවා. ඊළඟ යං කිංච නලබති සම්පි දුක්ඛ. කැමැති දේ කැමැති ආකාරයකට නැති වෙනකොට තමයි දුකයි නේද? දැන් ඒ සියලු දේවල් තමන් විසින්ම තමයි ස්වයං විමර්ශනයක තමන් යෙදෙන්න ඕන. තමන්ගේ සියලු දුර්වලකම් අඳුනගෙන තමන් විසින්ම තමයි ඒක බැහැර කරන්න ඕනේ. අන්න ඒ විදිහට කටයුතු කරනවා නම් අෂ්ටලෝක ධර්මයේ ඉදිරිය කම්පා වෙනවා. චිත්තං යත්සන නකම්පති. සිත සලව ගන්නෙ. සිත සැලෙන්නේ නැත්තේ. සැලෙනකොටම දකින්නවා තමන් විසින්ම ඒක පාලනය කරගන්න. අන්න එහෙම කෙනා අශෝකං විරජං කේම. ශෝකයක් එන්නේ නැත්තේ නෑ. තමන්ගේ ප්‍රිය කෙනෙක් නැති වෙනකොට තමන්ගේ ප්‍රිය කෙනෙක් තමන්ව ගෙන් ඈත් වෙනකොට දුකක් ඇති වෙනවා. නමුත් මේ ලෝක පොදු ධර්මතාවය මේ ලෝකේ කාටත් පොදුයි. ඇහැට පෙනෙන ඉනිකුණ්ණගේ ඉඳලා සීල සත්‍යයන්ට පොදුයි. ජාතිපි දුක්ඛ කියලා බුදුහාමුදුරු දේශනා කරේ ඒකයි. ජාතියක් ඇති වෙනවා නම් දුක. ජරාපි දුක්ඛ. වයසට යන එක දුකයි. හොඳයි නැද්ද? කැමතිද වයසට යනකොට කවුරුත්? අකමැති නේද? අකමැති. ලෙඩ වෙනවට කැමතිද? නෑ.
ලෙඩ නොවි ඉන්නවද? ලෙඩ නොවන කෙනෙක් ඉන්නවද? වයසට නොයන කෙනෙක් ඉන්නවද? ප්‍රශ්න නැති කෙනෙක් ඉන්නවද? එක එකිනාට එක එක ප්‍රශ්න. නානත්ත කාය නානත්ත සංඥා. සංසාරේ ගෙනාපු කුසල කර්ම වලට අනුව තමයි ඒ කෙනාගේ තම තමන්ට ඒ අවශ්‍ය දේවල් තම තමන් ඉෂ්ට කරගන්නේ තම තමන්ට රුචි විදියට. තවත් කෙනෙකුට රුචි දේ තවත් කෙනෙකුට අරුචි. තවත් කෙනෙකුට කැමති ලක්ෂණ රූපේ තවත් කෙනෙකුට අවලක්ෂණයි. තවත් කෙනෙකුට කැමති මිහිරි ශබ්දය තවත් කෙනෙකුට අමිහිරි. තවත් කෙනෙකුට කැමති මිහිරි ගන්ධය ඒ සුවඳ තවත් කෙනෙකුට දුගඳයි. තවත් කෙනෙකුට කැමති රසය තවත් කෙනෙකුට නීරසයි. තවත් කෙනෙකුට කැමති පහත තවත් කෙනෙකුට ඒක අපහසුයි. ඒක කැමති නෑ. මේක හරහා තමයි මනෝ ධාතු මනෝ ධම්ම ධාතු සකස් කරමින් නැවත නැවතත් විඥානයකට බැසගන්න. ඒ නිසා මෙන්න මේක තමන් විසින් හොඳට අඳුනගෙන ධර්මයත් එක්ක මගේ ජීවිතේ මං ගොඩනගා ගන්නවා. කොයි මොහොතේ වයසට යනවා වගේම ලෙඩ වේවි කියලා කියන්න පුළුවන්ද? අද වයස් ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ නේද? සියලුම අහත පෙළෙන ඉනුකුණ්ඩගේ සීල සත්‍යයන්ට පොදු දේ තමයි රොයිලෙඩ වෙන්නේ. එහෙනම් ඉස්සගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ උතුම් ප්‍රතිපදාව ධම්මානු ධම්ම ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගන්නව නම් අන්න අශෝකං විරජං කේම රතියක් ඇති වෙනවා. නැත්ද? ඒක තමන් විසින්ම අඳුනගෙන ඒ රත් වීම තමන් විසින්ම ප්‍රහාණය කරන කාන්ද ශක්තිය නගිනවා. කාන්ද ශක්තිය අපි හැමතිස්සෙම ලේ ධාතු රත් වෙනවා. අපට නොගැලපෙන දේවල් වෙනකොට අපි කැමැත්ත අකමැත්ත හරහා ඒ අවශ්‍ය ඒ තැන්වලදී යම් දේවල් වලට අපි ගොදුරු වෙනවා. ඒ සියලු දේවල් තමන් විසින්ම අඳුනගෙන තමන් විසින්ම තමයි ඒක බැහැර කරන්න ඕන. මේකට කියනවා කෙලෙස් පවන වීර්යය කියලා. සතර ඉරියව්වෙදම මේක කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. කරලා බලන්න ලබන සැපේ. මේක කරන්න වගේම දවසකට අදුම තරමෙන් අර මං කිව්වේ අනවශ්‍ය විදිහට කාලේ අපි අනවශ්‍ය දේවල් වලට යොමු කරනවනේ කාලේ. ඒ කාලේ තමන් ගන්නවා මේ ධර්මයත් එක්ක ජීවිතය ගොඩනගා ගන්න. පැය භාගයක් හරි විනාඩි 15ක් හරි භාවනා කරන්න පුරුදු වෙන්න. පින්වතුනි. අදුම තරමේ විනාඩි 15ක් සමාධියක් ඇති කරගෙන තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන යන්න උත්සාහ ගන්න. මෛත්‍රී භාවනාව පෙර සංසාරේ දැන් මේ ඇත්තන්ට බෞද්ධයන් හැටියට පෙර සංසාරේ තමන් කරපු භාවනාවක් තියෙනවා. ඔය හැමදෙනාම භාවනා කරපු අය. ඔබ හැමදෙනාම දන් දීපු අය. ඔබ හැමදෙනාම සිල් සමාදන් වෙච්ච අය. ඔබ හැමදෙනාම අකුසල් වලින් බැහැර වෙලා කුසලයට යොමු වෙච්ච අය. ඒ නිසායි මනුස්සාත්ම ලැබලා තියෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරන දුර්ලභංච මනුස්සත්ත. මනුස්සාත්ම ලැබලා උප්පත්ති ලැබන හරි දුර්ලභයි. කන කැස් බෑව විසුදුරින් අහස දකින්න වගේ.
එනම් මේ දුර්ලභ වූ මනුස්සත්වය ලැබලා තියෙන අපි කොච්චර කුසල් කරලා තියෙනවද? නැවතත් අපි මනුස්සාත්මයක් ලබයිද? එහෙමත් නැත්නම් අර තිරිසන් ලපායට වැටෙයිද? ප්‍රේතපායට වැටෙයිද? අසුරපායට, ඒ කියන්නේ යක්ෂ අපායක්, ඒ ලෝකයක්. ඒකට වැටෙයිද? එහෙම නැත්නම් අර බුදුහාමුදුරු දේශනා කළ අකුසල් අටක් ප්‍රධාන අකුසල්, මව මැරීම, පියා මැරීම, සංඝ බෙහෙදේ, මස් මාංශ වෙලදාම, අවියාවුද වෙලදාම, වහල් වෙලදාම, මේ ආකාරයෙන් ඒ අකුසල් කරලා තියෙනවා නම් කොහටද යන්නේ? නිරයට වැටෙන්නේ. මිත්‍යා තීරණය කාසතුද තියෙනවා. තමන් සතුවයි. මරණ මංචකයේදී තමන් හොඳ සරු අස්වැන්න නෙලාගෙන හිටියොත් තමන්ට පසුතැවිලි වෙන්න පුළුවන් ඕනද? නෑ. මම යන පැරට යමක් අරගෙන යන්නේ. මම හෘද සාක්ෂියකින් වැඩ කරලා තියෙනවා. මං කුසලයට සිත පිහිටුවාගෙන අකුසලෙන් බැහැර වෙලා සියලු දෙනාගේම යහපත මාගේ යහපතයි කියන හැඟීම ඇති කරගෙන වැඩ කළා. මගේ හිතින් කයෙන් වචනෙන් කරන්න තියෙන සේවාව ශාසනයේ පැත්තෙන්ද සමාජීය පැත්තෙන්ද තමන්ගේ පවුල් ඒකකේ පැත්තෙන්ද ඒ සියලු දේවල් මම යහපත් ලෙස කරලා තියෙනවා. පසුතැවිලි වෙන්න වෙනවද? එහෙම කරා නෑ. මරණ මංචකේ මරණය සිදුවෙන ආකාරය දකිනින් ඉන්න පුළුවන්. ඇයි ඒ? අර භාවනා කර තමන්ට පිළිකුල් භාවනාව තමන් උදේට සමාධියෙන් යුතුව ඒක ප්‍රගුණ කරා නම් ඒකම ඇති තමන්ගේ මනස දියුණු කරගන්න. දැන් අසුබ භාවනාව තමන්ට වැසිකිලි කැසිකිලි කරනකොට බයිද මෙනෙහි කරන්නේ? එහෙම කළාද? එහෙම කරනවද? ඔය ශරීර කූඩුව නාවන්න ඕන, ඔය කූඩුව කුණු අතුල්ලන්න ඕන, සබන් ටික ගන්න ඕන. ඒ හැමදේම සිහියෙන් කළාද? කොහාට හිත දිව්වද? දුවන්නේ නැත්තේ නෑ. දුවනකොට දැන් මගේ හිත ගිහිල්ලා නෑ. ඒ කරන වැඩේට මුල් තැන දෙන්න. ඒක සම්පජානකාර පබ්බති. මොකද? සම්පජාන කරන හැම ක්‍රියාවක්ම තමන් සිහි නුවණ පිහිටුවාගෙන කරන්නේ. හරිම ප්‍රභාෂ්‍යයි. ඕක පුරුදු වේගෙන දිගටම තමන්ගේ ජීවිතයට බද්ධ කරා නම් අර තිරිසන්ගත සතා අර බොහොම ලස්සනට එයාව පාලනය කරන කෙනා ඒ අවශ්‍ය දේවල් පුරුදු කරාම එයා ලස්සනට කරනවා. ඒ වගේ තමන්ට පුළුවන් මේ කුළු හරකා මෙල්ල කරගන්න, පාලනය කරගන්න. තමන්ට උළුවන් තමන්ගේ ජීවිතේ බොහොම යහපත් ලෙස ගොඩනගාගෙන යන්න. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සංසාර ගමන බය දැකලා සංසාරේ විමුක්තිය සාක්ෂාත් කරගන්න උවමයි. තමන් විසින්ම තමයි ඒක මතු කරගෙන යන්නේ. දැන් එතකොට එක්ෂණික මරණය, උපත සමග මරණය මේ අතට හොඳට මෙනෙහි කරන්න පුළුවන්. මේ ධර්ම දේශනාව හොඳට සමාධියෙන් සේවනය කරාම සම්මුති මරණය පංචේන්ද්‍රයන් හරහා මෙතින් කල් මැරුණා. ඒ මැරිච්ච නිසා තමයි පංච උපාදානස්කන්ධෙ බෙදුනේ. යං කිච්චි නලපති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන මේ දුක්ඛයන්ට ගොදුරු උනේම මේ වැරදි විදිහට වැරදි පැත්තෙන් මමත්වයේ තුලින් මේ මතක ආධාර කරගෙන සැප හොයන්න ගත්තා. එතනයි වැරදි. දැන් අපි මොකද්ද කරන්න ඕන? නැනස කියන එක පාද ගන්නවා. නැනස. අන්න නැනස තුලින් තමයි ප්‍රඥා ඇසමෝදු කරගන්න පුළුවන්. අන්න එතන තියෙන්නේ මොකද්ද?
අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය. සියලු දේවල් අනිත්‍යයි, සැප කෙලවර දුක. මේ සියලු දේවල් හරහා මේක හැමතිස්සෙම එක එක ආකාරයෙන් දෝලණය වෙනවා. ඒ සියලු දේවල් පෙරපසු නොවි Taman දකිනවා. ඒ සියලු දේවල් Taman දකිනින් තමන්ගේ ඒ අඩුපාඩුකම් අඳුනගෙන ඒවා බැහැර කරලා ධර්මයට අනුව ගොඩනගා ගන්න. අන්න ඒක තමයි වටින්නේ. ඒ විදිහට කටයුතු කරනකොට තමන්ට පුළුවන් බොහෝම හොඳට තමන්ගේ අර සම්මුති මරණේ වගේම සමුච්ඡේද මරණයටපත් වෙනවා. මොකද සමුච්ඡේද මරණය කියන්නේ? මරණය මරණය කියන්නේ මොකද්ද? නැවත නූපදින තත්ත්වයටපත් වෙනවා. අන්න ඒකට කියනවා අමරණීය. අමරණීය තත්ත්වයටපත් වෙන්න තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ. ඒ අමරණීය තත්ත්වයටපත් වෙන්න මාවත බුදුහාමුදුරුවෝ හොඳට පැහැදිලි කරලා පෙන්නලා දීලා තියෙනවා. යා යුතු මඟ, නොයා යුතු මඟ. මේක බල කිරීමක් නේ, අන කිරීමක් නේ. මේක නිදහස් චින්තනයක්. එහි පාක්ෂිකයි, ඕපනයිකයි, පච්චත්තම් වේදිතබ්බෝ. මේ විකෘති මේ විඥානයේ මායාකාරයෙන් බැහැර වෙලා ප්‍රකෘති tattweටපත් වෙලා තමන්ගේ ජීවිතේ තමන් ගුණගාගෙන යනවා නම් අන්න පුළුවන් එක්ෂණික මරණේ, සම්මුති මරණේ ජය අරගෙන සමුච්ඡේද මරණයටපත්. එහෙනම් නැවත නූපදින කැමැතිද? සමහර අය නම් කැමති නෑ. මැරෙනවා කියනකොටත් බයයි. ලෙඩ වෙනවා කියනකොටත් බයයි. ප්‍රශ්න ඉදිරියේ හැමතිස්සෙම සැලිලා. හැමතිස්සෙම දැන් කොයි පැත්තෙන්ද කියලා දාන්නේ Taman පමණයි. හැබැයි සමහර අය ඉන්නවා හරි ශක්තිමත්. ප්‍රශ්න නෑ යාට. මේ පිළිවෙත අනුගමනයක ප්‍රශ්න නෑ. ඒ ප්‍රශ්න එන්නේ නැත්තේ නෑ. ඒවට හොඳට යාට පුළුවන් ඒ පිළිවෙත හොඳට අනුගමනය කරලා ප්‍රශ්නයක් ඇති නොවන අන්න එක තමයි ධම්මෝ හවේ රක්කති ධර්මචාරී කියලා බුදුහාමුදුරු දේශනා කරා. ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්නවා නම් අර සියලුම දේවල් Taman හරි ලස්සනට ඒක පිළිවෙලට කරනවා. හැම දෙයකටම ඔරොත්තු දෙන හිත ශක්තියක් ඉන්ද්‍ර කීලයක් වගේ නොසලේ ඉන්න පුළුවන්. අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙන්නේ. ලාභයේ ඉදිරියේ මධ්‍යස්ථයි. මොකද අද ලාභ ලැබුණ හෙට පාඩු වෙන්න පුළුවන්. අද හොඳ කියන කෙනා හෙට නරක කියන්න පුළුවන්. අද නරක කියන කෙනා හොත කියන්න පුළුවන්. මේක තමයි ලෝකේ ස්වභාවය. ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. මේ ලෝකේ හැම තිස්සෙම වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ තමයි වෙනස් වීම. දකින්ද? හරිම නිදහස්. යෝජනා කරනවා. විමර්ශනය කරලා බලන්න තමන්ව. එහෙම විමර්ශනය කරලා තමන්ගේ අසුද්ධතයන් අඳුනගෙන කටයුතු කරනකොට හැම මොහොතකදීම තමන් ඉන්නේ සතුටින්. බුදුහාමුදුරු දේශනා කළේ සතුටින් ඉන්න පුළුවන් දහමක්. අසුභවාදී දහමක් නෙමෙයි. හරිම සතුටෙන් ඉන්න පුළුවන්. ඇහෙන් රූප බලන්න පුළුවන්, තෘප්තියක් ලබන්න පුළුවන් ලස්සන රූප තමයි. හැබැයි ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා. තෘප්තියක් ලබන්නේ ඒක අවබෝධ කරගෙන. කනෙන් මිහිරි ශබ්ද අහන්න පුළුවන්. තම තමන්ට රුචි ආකාරයට. හැබැයි ඒකත් අරහතම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට යට. නාසයෙන් දැනෙන ගන්ධයත් ඒ විදිහට තමන්ට පරිශීලනය කරන්න පුළුවන්. ඒ සුවඳ අවබෝධය ඇති කරගෙන. දිවට දැනෙන රසයත් එහෙම. කායට දැනෙන පහසත් එහෙමයි. අන්න ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ
මච්චිමා ප්‍රතිපදා. කාමසුකල්ලිකාන යෝගිත නතු වෙලා නැහැ. කාමයේ පැත්තට බර වෙලා නැහැ. දැන් තමන් කොයි පැත්තෙන්ද දැඩිව අල්ලගෙන ඉන්නේ. ඒ සියලු දේවල් දන්නේ තමන් කොච්චර දුරට හැඟීම් පාලනය කරගන්න බැරිව කොච්චර යම් අවස්ථාවලදී කොච්චර අසරණ වෙලා තියෙනවද? කොච්චර යම් අවස්ථාවලදී ඒවා ඉෂ්ට කරගන්න අවස්ථාවාදී වෙලා තියෙනවා. ඒ සියලු දේවල් දන්නේ කවුද? ඒක. ඒ නිසා අපට අයිතියක් නැහැ කාටවත් ඇඟිල්ල දික් කරන්න. බුදුරජාණන් වහන්සේ නික්ලේශී. පස්සේ බුදුරජාණන් වහන්සේ නික්ලේශී. මහා රහත් උතුමන් වහන්සේ නික්ලේශී. ඉන්නෙහා ඉන්න කවුරුත් සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, රහත් මාර්ගයට පිවිසලා තියෙනවා. ඵලය ලැබෙන්නේ නැහැ. අලු යට තියෙන ගිනි පුපුර වගේ ක්ලේශ ධර්මයන් පරිපූර්ණ. ඒ නිසා වරදින්න පුළුවන්, වැරදි නැති කෙනෙක් නැහැ. වැරදුනාම තමන් යෝනිසෝ මානසිකාරයෙන් ඉන්නවනම් තමන්ට වැරදුනා කියලා තමන්ට දකින්න පුළුවන්. ඒ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්. අන්න එතකොට තමයි මිත්‍යා සංකල්පනා වලින් බැහැර වෙන්නේ. ව්‍යාපාද සංකල්පනා වලින් බැහැර වෙන්නේ. විහිංසා සංකල්ප, ව්‍යාපාදික තරහ. විහිංසා කියන්නේ එක ආකාරයේ ඔය කලහ කරගන්නේ, එක දඬු මුගුරු අතට ගන්න. නැගද ලෝකේ කාම ලෝකයේ කියන තමන්ගේ කැමැත්ත ඉෂ්ට නොවෙනකොට ඒ කෙනාට අවියාවුද අතට ගන්නව, නැත්නම් වෙනත් දේවල් වලින් ජීවිත හානි කරනවා, තමන්ගේ ජීවිතය හානි කරගන්නවා. ඒක තමයි ධර්මයෙන් තොරව ජීවත් වෙනකොට තියෙන විපාක. ධර්මයක් ඉන්නකොට ධර්මයේ තමන්ගේ ජීවිතයට ආධාර කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදිත වෙනකොට ඒ හැම දෙයක්ම තමන් පාලනයකින් යුතුව තමයි තමන්ගේ හිත, කය, වචන තුන්දර සංවර කරගෙන තමයි සියලු දේවල් සිදු කරන්නේ. අන්න එහෙම තමයි කටයුතු කරන්නේ. අන්න එතකොට තමයි චිත්තං යස්සන නකම්පති අශෝකං විරජං කේම ඒතම් මංගල මුත්තමං. ඒ නිසා මේක තමන් විසින් අවබෝධ කරගත්තා නම් තමන්ට පුළුවන් අර තමන් විසින්ම තමයි මේ ඕග වලට අහුනේ. කාමච්ඡන්දේ, ව්‍යාපාද, දීන මිද්ද, උද්ධත කුක්කුච්ච, විචිකිච්ඡා, කාමච්ඡන්දේ කාමයට දෙන කැමැත්ත, ව්‍යාපාද කියන්නේ තරහ, දීන මිද්ද කියන්නේ කුසලයට වඩා අකුසලයේ තමයි හැමතිස්සෙම ඉස්සරහට තල්ලු වෙන්නේ. හොඳ නරක කියලා කියනව නේද? වැඩියෙන්ම සිදු වෙන්නේ නරක. වැඩියෙන්ම ඉස්සරහට තන නරක. එහෙනම් තමන් විසින්ම තමයි තමන්ගෙන් අකුසලයට ගොදුරු වෙන නරක ක්‍රියාදාමෙන් බැහැර කරන්නේ. උද්දච්ච කුක්කුච්ච සිත විසිරෙනවා. ඒක තමන් විසින්ම තමයි අඳුනගෙන එවෙන් බැහැර වෙන්න ඕනේ. ඊළඟට විචිකිච්ඡා. කුමන පැත්තෙන්ද මම සැක කරන්නේ? මොන වගේ දේවල්ද මම දුර්වල? විචිකිච්ඡාව කියන්නේ සැකේ නැමැති බීජය. දැන් බිරිඳ ස්වාමි පුරුෂයා අතර ස්වාමි පුරුෂයා කෙරේ බිරිඳ අවිශ්වාස නැ. ඒ ගෙදර සාර්ථක ගෙදරද? ඒ ජීවිතේ අසාර්ථකයි. අද මේ කාම ලෝකේ වැඩියෙන්ම ඒක තමයි තියෙන්නේ. දෙන්නගේ සම්මුතියට දෙන්න එකට හිටියට එයාගේ නාම ගති ලක්ෂණේ එයාගේ ක්‍රියාත්මක වෙන්නේ. මම ගෙනාව ගති ලක්ෂණ මගෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමන් විසින්ම තමයි සුගතත්වය ඇති කරගෙන අදුපාදුකම් වෙන්නේ නැත්තේ නෑ. ඒවා හොතට අඳුනගෙන අර ගෙයිගිනි පිටට නොදී පිටකිනි ගෙට ගන්න නැතුව තමන් විසින්ම දෙපළ එකතු වෙලා සුද්ධ කරගෙන යහපත් වෙනවා නම් තමයි ඒ ගෙදර හොඳ බිරිඳක්, හොඳ ස්වාමි පුරුෂයෙක්, ඒගොල්ලන්ගේ දරුවෝ හොඳ දරුවෝ. එහෙනම් ඒ ගෙදර කවුද ආකර්ෂණය වෙන්නේ? දෙවිගොල්ලෝ. දේවත්වයට පත් වෙන ගෙදරක්.
මිනිස්සු ඉන්නකොට දෙවියන්ගේ ආකර්ෂකය එතන ලැබෙනවා. ඒක තමයි gedara ඉඳලා හැම ශ්‍රේෂ්ඨයකම මේ ශ්‍රේෂ්ඨේ මේ ලෝකේ මේ රට පාලනය කරන ඉගල ශ්‍රේෂ්ඨ මේ දේ කරනවා නම් හරිද සාක්ෂිත එකඟව මේ ලෝකේ හොඳ ශිෂ්ට සම්පන්න ධාර්මික සමාජයක් ගුණගරුක සමාජයක් හැමදිනාගේම හිතසුව පිණිස හොඳ යහපත් දේශයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේක තමන් ඉතින් කවුරුත් හොඳට අඳුන ගන්න ඕන. ගෙදරක වුණත් ආයතනයක වුණත් මොන ශ්‍රේෂ්ඨය වුණත් ඒක පැවිදි ශ්‍රේෂ්ඨයක් තියෙනවා ඒක. හැම ශ්‍රේෂ්ඨයකම තියෙනවා. ඒ එක එක්කෙනාගේ සංසාරගත කිනාපු කුසල කර්ම වලට අනුව අර සක්කාය දිට්ඨිය කියන එකට ගොදුරු වෙලා එක නිමි ගහගෙන ඉන්නවා. ඒ නිමි වලට තමයි අපි ගොදුරු වෙන්නේ. මොන පැත්තෙන්ද මම මිම්මක් ගහගෙන ඉන්නේ? මේවා සියල්ලක්ම තමන් විසින්ම තමයි අඳුනගෙන තමන්ගේ අසුද්ධ තැන් ප්‍රහාණය කරලා සුද්ධ භාවයටපත් වෙලා ධර්මයත් එක්ක ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරගේ අනුශාසනාව. පින්වතුනි මේ මහා මංගල සූත්‍රය නිවන් අවබෝධ කරගන්න සූත්‍රය. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ගම්බීර ධර්මයක්. බුදුහාමුදුරන්ගේ ශ්‍රීමුඛ දේශනාවේ හැම ගාථාවක් තුලින්ම නිවන් මඟ පතක් කරගන්න මාවතක් තමයි පෙන්වලා දෙන්නේ. මේක අවබෝධ කරගන්න උත්සාහ ගන්නවා නම් අන්නේ කෙනා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සංසාර බය දැකලා සංසාර ගමන විමුක්තිය සාක්ෂාත් කරගන්න මෙලවත් සැනසෙන පරලොවත් සැනසෙන ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න උත්සාහ ගන්න ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය. මම දැන් කොතනද ඉන්නේ? මං කොච්චර දුරට මගේ අසුද්ධ තැන් මං අඳුන ගන්නවද? මං කොච්චර දුරට සුද්ධ භාවයේ මගේ ළඟ තියනවද? මේ සීල දේවල් හොඳට කිරලා මැනලා තමන් විසින් අඳුනගෙන පුළුවන් තරම් තව තවත් යහපත් වෙලා තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නොත් තමන්ට සතුටින් ජීවිතය ගොඩනගාගෙන යන්න පුළුවන්. එහෙම කෙනාට මරණ බියක් ඇති වෙන්නේ නැහැ. රෝගකාරකයක් ඇති වුණත් ඒව ඉදිරියේ කම්පණය වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවත් ඒව ඉදිරියේ කම්පණය වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය විදිහට තැන්ට සුදුසු නුවණ පාවිච්චි කළා මේ පත්ත ප්‍රඥාව ඇති කරගෙන ඒ අවශ්‍යතාවය තමයි ඉෂ්ට කරගන්න පුළුවන්. සුබර ගතියෙන් ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. ඒ අනුව කටයුතු කරොත් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒක මංගල කාරණයක්. ඒතං මංගල මුත්තමං. මංගල කියලා කියන්නේ නිවන් මඟ පසක් කරගන්න මාවත. ඒක මංගල කාරණයක්. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න මේ දහම් බිඳ ඔබ හැමදෙනාට අමවැස්සක් වේවා. සංසාර බය දකීවා. සංසාර ගමන ඒ උතුම් විමුක්ති සුවේ සාක්ෂාත් කරගන්න මේ තුලින් ඔබ හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද. උදයි අද ඔබ හැමදෙනා වගේම තවත් පිරිසක් සාදුකාර දෙමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. සදේවලවට අධිපති ශක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩවි මුඩු විරූපාක්ෂ වෛශ්‍රමණ සතරවරන් දෙවිවරු සියලුම දිව්‍ය ලෝකවල දිවි රාජෝත්යන් වහන්සේලා බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා
අටමස්ථාන 12 ස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සිළුම දෙවි දේවතාවුන් වහන්සේලා සූර්ය දිවි රාජෝත්වයන් වහන්සේ චන්ද්‍ර දිවි රාජෝත්වයන් වහන්සේ පොළොව මහීකාන්තාවන් විශ්වකර්ම දිවි රාජ සිළුම විශ්වය පාලනය කරන දිවි දේවතාවුන් වහන්සේලා භූමාතු දේවතාවුන් වහන්සේලා බෝධි සම්භාර කරන බෝධිසත්ව දෙවිවරු එවාගේම ඔබ හැමදිනාගම ඉෂ්ඨකාමී දිවි දේවතාවුන් වහන්සේලා මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් ශ්‍රී විභීෂණ ඊශ්වර ගණපති නාථ දැඩිමුණ්ඩ ගම්බාර සිද්ධපත් වෙමි ආදී සියලුම දෙවිවරු සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන සෑදී පැහැදිලි සිටිනවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් මඟ පසක් කරගනිත්වා කියලා සාදුකාරයක් දීලා දෙවියන්ට පින් අනුමෝදන්. හොඳයි කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. හොඳයි අට පරිස්කාර පූජා කළා, සෙසු පරිස්කාර පූජා කළා, දහත් පූජා කළා, ධර්ම දේශනාවල් ශ්‍රවණය කරලා රැස් කරගත් සීල කුසල සම්භාරය අපි දෙවියන්ට අනුමෝදන් කළා. දෙවියෝ සන්තෝෂ වුණා. සාදුකාර දෙපින් අනුමෝදන් කරගත්තා. දැන් අපි ළඟ තියෙන නොනසන ධනයක්. ඒ ධනය තමයි අපි අර තෑග්ගෙන් තෑග් උතුම් තෑග් කියන දේ නේද? ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒ නිසා මීට මාසාත්‍රයකට පෙර ජන්මාන්තරගත වෙච්ච යග්දෙහිගේ අනුර ශ්‍රියානන්ද එපින්වත් උපාසක මහත්මයා එවාගේම කටුපිටියගේ ලීලානන්ද උපාසක මහත්මයා එවාගේම උපාලිනී මැටිල්ඩා උපාසිකා මාතාව එවාගේම කටුපිටගේ අප්සරා කුමාරි පින්වත් මෑණියන් වහන්සේ එවාගේම වර්ග පරම්පරාවේ මේගිය ඥාති ඔබ හැමදෙනාගේ මේ ධර්මයේ ශ්‍රවණය කරු ඔබ හැමදෙනාගේම නමින් මේගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිමු. අනුමෝදන් වීමෙන් යම් සංසාරක වැරද්දක් නිසා දුක ඇති තැනක ඉන්නවා නම් ඒ දුකෙන් අත මිදේවා, සපතකටපත් වෙත්වා. සැප ඇති තැනක නම් සැපේ වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා මේගිය ඥාතීන් පින් අනුමෝදන් කරන්නේ. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි දෙවි ගොල්ලන්ට පින් අනුමෝදන් කරන්. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ත්වං සදා. එත්තවචාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ නාගානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. හොඳයි මේගිය ඥාතින් සන්තෝෂ වුණා. අපි මේගියයි කියලා අපි අමතක කරන්නේ නැතුව මේ වගේ මහා පින්කම් සිදු කරලා අපිට පින්පෙත් අනුමෝදන් කළා. චිරන් රක්ඛන්තු යෝ ඥාති කියලා මේගිය ඥාති ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටම අවඩක් කරන්නේ ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. මේගිය ඥාතීන් වගේම දෙවි බුලුත් දේව සමාගමේ සාකච්ඡාවට බලමු වෙලා දිවසල් වලින් පවන් සලලා මේ නිවස මේ භූමිය මේ නිවසේ ඔබ හැමදෙනාම දුවා දරුවන් ධර්මයේ ශ්‍රවණය කර ඔබ හැමදෙනාගේ නිවෙස් භූමි දුවා දරුවන් සියල්ලක්ම ආරක්ෂා කරනවා. සම්මත ලෝකේ කරන කින රැකී ආරක්ෂා කටයුතු
ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැත්නම් ඉදිරි අනාගත ඉලක්ක කරගන්න යහපත් දේවල් නැත්නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න අවශ්‍ය පසුබිම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතකින් මේ උතුම් කුසල සම්භාරයෙන් සිදු කරනකොට ඒකම Tamanට ආධ්‍ය වෙන විදිහට ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. එතකොට තමයි නෙක්ඛම්ම සංකල්පනා, විහිංසා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා තුන පිළිවෙත් පුරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ අනුව කටයුතු කරනකොට Tamanගේ ජීවිතේ ධර්මයට ගොඩනගා ගන්න අවශ්‍ය පසුබිම හදා ගන්න පුළුවන්. දෙවිගොල්ලොත් ආශිර්වාද කරනවා. ඔබ හැමදෙනාගේම විශේෂිත පාදාන්තය දක්වා ශරීරවල යම් සිනෝපකාරකයක් ඇතනම් අස්වහකටවක් ඇතනම් පෙර සංසාරේ ගෙන අකුසල් මූලයක් ඇතනම් පෙර සංසාරේ ගෙන රෝගකාරකයක් ඇතනම් ඒ සියල්ලම විශ්වාසනේ වෙලා තුරුණවන්ගේ ගුණ බෙලෙන් සිළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ හැමදිනාටම සිත සාන්ති සැලසේවා සිළු යහපත උදා වේවා අවසාන වශයෙන් දෙවියන්ටත් මේගේ ඥාතීන්ටත් ඔබ හැමදිනාටම උතුම් විමුක්තිය සාක්ෂාත් කරගන්න මේ තුලින් හේතු වාසනා වේවා කියලා සාදුකාරය. හොඳයි හැමදිනාටම සිරුවන් සරණයි. අභිවාදන සීලිච්ඡ නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු